අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි පාසල් තුල පවත්වන ලද පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව. එතකොට අපි ආරම්භ කරා අපේ සාකච්ඡාව 2019 බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ දෙවන කොටස ප්‍රශ්න පත්‍රයේ. එහෙමනම් ආ කොටස අපි ප්‍රශ්නය එක වතාවක් කියවලා බලමු. අචින්තගේ ව්‍යාපාරයේ 2019 4/1 වන දින අප්‍රේල් මාසයේ පළවෙනි දින පහත දැක්වෙන ශේෂයන් පැවතුණි. ණයගැති ශේෂයක් විදිහට කමිතු රුපියල් 40000යි, ණය හිමි ශේෂයේ සමිතු රුපියල් 25000යි, මුදල් ශේෂයේ රුපියල් 50000යි. ඊළඟට අපිට ලැබෙනවා අප්‍රේල් මාසයේ පහත සඳහන් ගණදෙනු සිදුවිය. මොනවද මේ ගණදෙනු? 2019 අප්‍රේල් 4 වන දින කමිතුගෙන් රුපියල් 18000ක් ලැබීමේදී අඩු කළ වට්ටම රුපියල් 2000යි. ඊළඟට 2019 4/7 වන දින සමිතුට රුපියල් 25000ක් ණය ගෙවීමේදී අඩු කළ වට්ටම් 10%යි. 2019 4/10 වන දින ගෙවල් කුලී ගෙව්වා රුපියල් 5000යි. ගණදෙනු තුනක් තමයි අප්‍රේල් මාසයේ සිදු වෙලා තියෙන්නේ. මොකද්ද අපෙන් අපේක්ෂා කරන්නේ? අවශ්‍ය වන්නේ අප්‍රේල් මාසයට වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කර මුදල් පොත තුලනය කිරීම. ප්‍රශ්නය පැහැදිලිද? මේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ ණය ගැතියෙකු සහ ණය හිමියෙකුගේ ශේෂයන් දීලා තිනවා. ඊට අමතරව මුදල් පොතේ කොපමණ ශේෂයක් තිබ්බද කියලාත් අපිට දීලා තිනවා. ඒ කියන්නේ ආරම්භක ශේෂය. ඊට පස්සේ මාසය තුල ගණදෙනු කීපයක් සිද්ධ වෙලා තිනවා. සමහර දේවල් මේ ණය ගැතියගෙන් මුදල් ලැබීම් වට්ටමක් සහිතව, අනික් දේවල් ණය හිමියෙකුට ව්‍යාපාර විසින් ගෙවන ලද මුදල්. එතකොට මේකෙදි මේ ගණදෙනු දෙකේදීම විශේෂත්වය තමයි වට්ටම් හිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ ණය ගැතිය ගෙවනකොටත් ව්‍යාපාරයේ විසින් අචින්ත විසින් වට්ටමක් දීලා තිනවා. ප්‍රතිශතයක් විදිහට නෙමෙයි දීලා තින්නේ. ගාන විදිහට දීලා තිනවා. කොච්චර රුපියල් ප්‍රමාණයක වට්ටමක්ද දුන්නේ කියලා. ඒ වගේම ණය හිමියා අපිට ලබා දුන්නු වට්ටම ප්‍රතිශතයක් විදිහට පෙන්නලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කිරීම. මේ අවස්ථාවේදී අපේ පරීක්ෂකවරයා පරීක්ෂා කරන්නේ මේ වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කිරීමේ දැනුම තමයි මෙතන පරීක්ෂා කරන්නේ. ඒක තමයි තියෙන්නේ ණය ගැතියන් විසින් ණය ගැතියන්ට දුන්න වට්ටම සහ ණය හිමියන් විසින් මේ අචින්තක ව්‍යාපාරයට ලැබුණු වට්ටම කොහොමද ගිණුම් ගත කරන්න කියලා. ඉතින් අපේ දරුදරියන්ට දැන් මතක් වෙනවා ඇති මුදල් පොතේ අපි දිගුවක් තමයි මේ වට්ටම් තීරු මුදල් පොත. ඒතර ඕගලන්ට මතක ඇති ඒකේ ආකෘතිය මොකක්ද කියලා අපි තව පොඩ්ඩකින් එක පෙන්නනවා. හරි. එතකොට මේ වට්ටම් තීරු සහිත මුදල් පොතේ තියෙන විශේෂත්වය තමයි මේකේ අපිට ලැබුණු වට්ටම් අපි පෙන්නනවා කොයි පැත්තේද? අපි ලැබුණු වට්ටම් පෙන්නනවා බැර පැත්තේ. මම ඒක පෙන්නන්නම් තව ටිකකින්. ඒ වගේම දුන් වට්ටම් හර පැත්තෙන් පෙන්නනවා. ඒකට ආකෘතිය තුල අපි වට්ටම් කියලා වෙනම තීරුවක් අපි වෙන් කරනවා අපේ T account එකේ. ඊට පස්සේ මේ එක් ගණදෙනුට අදාළව වට්ටමක් දුන්නා නම් අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ඒ වට්ටම ගණනය කරලා අපි ඒ තීරුවේ දානවා. ඒකට අපි කියන්නේ සිහිවටන තීරුවක් කියලා. මොකද ඇයි සිහිවටන තීරුවක් කියලා කියන්නේ? මේ වට්ටම් තීරුවේ අපි පෙන්නන මේ වට්ටම් ආශ්‍රිත ගනුදෙනු ඒවා
දිත්ත සටහන් ක්‍රමයේ කොටසක් නෙමෙයි. නම් මතක තියාගන්න. මම මේ කතා කරන්නේ අර වට්ටම් කියන සිහිවටන තීරය ගැන පමණයි. අපි මේ ගාන හදනකොට අපිට මේක තවදුරටත් පැහැදිලි වෙයි. ඒක මම පෙන්නන්නම්. ඕගලන්ට එතකොට ඕගලගේ මතකය අවදි කරගන්න පුළුවන්. මොකද මේ ආශ්‍රිත අපි අභ්‍යාස ක්‍රියාකාරකම් අපි න්‍යායාත්මක කරුණු පිළිබඳ කරන සාකච්ඡාවේදී අපි ආවරණය කරපු නිසා අපට මෙතෙන්දි තියෙන්නේ අපේ මතකය අලුත් කිරීමක් ප්‍රමණයි. මතකය අලුත් කරගෙන අපිට මේ ඉතාමත් සරල අභ්‍යාසයට අපිට පිළිතුරු ලියන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. හොඳයි. එමනම් නැවත වතාවක් අපි පොඩ්ඩක් බලමු. මේක තමයි අපිට දීලා තියෙන පින්තූරය ගාන ණය ගැති ශේෂ ණය හිමි ශේෂ 25000යි මුදල් ශේෂය මාසය තුල සිදුවෙච්ච ගනුදෙනු තුනක් තියෙනවා. මේ ණය ගැති ණය හිමි ගනුදෙනු දෙකකට අමතරව තවත් එක ගනුදෙනුවක් පෙන්නනවා. මොකක්ද ගෙවල් කුලි මුදලින් ගෙවූ ගනුදෙනුවක්. එමනම් අපි දන්නවා මේ වට්ටම් සම්බන්ධ වන්නේ වට්ටම් කිව්වයින් පස්සේ ඒකේ කොටස් දෙකයි. ඒකත් මම මතක් කරන්නම්. වෙළඳ වට්ටම් කියලා જાතියක් තියෙනවා. ඒ වගේම මුදල් වට්ටම් කියලා જાතියක් තියෙනවා. එතකොට ඕගලන්ට මතකද අපි කිව්වා වෙළඳ වට්ටම් කියන්නේ ලකුණු කළ මිලෙන් ඇතැම් ව්‍යාපාර ඒ ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේදීම ගාන කතා කරනකොටම අඩු කරන දෙයක්. ඇවිල්ලා අහනවා මොනවද මේක සමහර අය කියනවා මේක මුදලටද ගන්න එහෙම නැත්නම් ණයටද ගන්න කියලාත් කියනවා. එතකොට අපි කිව්වොත් එහෙම අපි මුදල් ගෙවනවා කියලා ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි චෙක් පතකින් හරි අපි සැපයුම් කරුට ණය පියවනවා නම් සමහරලාට කියනවා අපි මේකෙන් 10%ක් අඩු කරනවා කියලා. මේවා තමයි අලෙවි උපක්‍රම. තවත් සමහර භාණ්ඩ තියෙනවා අනිවාර්යයෙන්ම ලකුණු කළ මිලෙන් වට්ටමක් හිමි වෙනවමයි. සමහරලාට ණයට අපි විකුණවුවත් අපිට ඒ වට්ටම අඩු කරනවා. මේකේ ගහලා තිනවා මිල කරලා තිනවා ලොකු ගාණක්. මම ඕගොල්ලන්ට උදාහරණ කීපයක් කියන්නම්. විශේෂයෙන් ඔය අපි මේ බිත්ති පින්තාරු කරන්න පේන්ට් කරන්න අපි ගන්න පේන්ට් එකක් ගන්න යනකොට ඒකේ ගහලා තියෙන්නේ රුපියල් ලොකු ගාණක් තමයි දාලා තියෙන්නේ. ඇත්තටම අපි මේක ගන්න යනකොට අනිවාර්යයෙන්ම අපිට ඩිස්කවුන්ට් එකක් දෙනවා 25යි 30යි. තවත් උදාහරණයක් තමයි ටයර් ගන්නකොට මේ වගේ ඒක තමයි අලෙවි උපක්‍රම. ඒගොල්ලෝ හැම සැපයුම් කරුවෙක්ම ලොකු ගාණක් දාලා ගණ්ඩ යනකොට එකෙන් මෙච්චර ගාණක් අඩු කරනවා කියලා කියනවා. ඒකට මොකද්ද කියන්නේ? වෙළඳ වට්ටම්. ඒ වට්ටම් වලට අපි කියන්නේ වෙළඳ වට්ටම් කියලා. ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම්. ඒ කියන්නේ ලකුණු කළ මිලෙන් අඩු කිරීම. ඒකට තමයි අපි කියන්නේ වෙළඳ වට්ටම් කියලා. එහෙමනම් මුදල් වට්ටම් කියලා කියන්නේ මොනවද? මුදල් වට්ටම් කියලා කියන්නේ ළමයිනේ මේ ණයට විකුණුවායින් පස්සේ අපි ඒ ණය ඉක්මනින් ණය කරගන්න අපි දෙන ප්‍රබෝධකයක් ඉන්සෙන්ටිව් එකක් වර්ධකයක්. ඉක්මනට අපිට මුදල් ටික ව්‍යාපාරයට ලැබෙනවා නම් ඒක හොඳයි. එහෙම කරගන්න අපි දෙනවා. ඒකට අපි කියනවා ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. මොකද මුදල් ඉක්මනට ආවොත් ඒ මුදල් භාවිතා කරලා අපිට තව දෙයක් කරන්න පුළුවන් ව්‍යාපාරික ලෝකේ. එහෙම නැත්නම් අපි බැංකුවට ඕඩි එකකට පොලිය ගෙවන්න ඕනේ නැහැ. මේ වගේ වාසි තියෙන නිසා තමයි මේ වට්ටම් ලබා දෙන්නේ. නියම අපි කියනවා සාමාන්‍යයෙන් ඔයාට මාස 3ක් ඇතුළත මේ ගනුදෙනුව පියවන්න පුළුවන්. හැබැයි මාසයක් ඇතුළත ගෙවුවොත් ඕගලන්ට 10%ක වට්ටමක් හිමි වෙනවා කියලා. ඔයගොල්ලන්ට මතක ඇති
ඒ ඉන්වොයිස් එකේ ඒක සංඥාවක් විදිහට ඒ වට්ටම සහ මාසයක් ඇතුළත ගෙවුවොත් දෙන වට්ටම කොච්චරද කියලා ඒක අපි පෙන්නපු ආකාරයත් අපේ පෙළ පොතේ තියෙනවා. ඉඩලද විටක නැවත වතාවක් ඒ පරිච්ඡේදය කියවලා බලන්න. හොඳයි. එහෙමනම් අපි වට්ටම් ගැන මේ විදිහට කරුණු පොඩ්ඩක් දැනගෙන අපි දැන් එහෙමනම් බලමු මේ ගාන අපි කොහොමද හදන්නේ කියලා. එහෙමනම් අපෙන් අහන්නේ වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කර මුදල් පොත තුලනය කරන්න. එහෙනම් අපිට මුදල් ගිණුම විතරක් මේක සකස් කළත් ඇති. මොකද අහන්නේ අපිට ලකුණු දෙන්නේ ඒකට අවසාන වශයෙන් මුදල් ගිණුම හරියට තියනවාද කියලා. නමුත් අපි මේ වගේ ගානක් හදනකොට අපි ද්විත්ත සටහන් එක්කනේ වැඩ කරන්නේ. ඒක නිසා අපේ ඒ ද්විත්ත සටහන් එක්ක අපි වැඩ කරනකොට අපි පෙර වැඩ විදිහට අපි පෙන්නනවා අනෙකුත් ගිණුමුත් අපිට සකස් කරලා පෙන්වන්න පුළුවන්. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක නිසා අපිට යම් කිසි දෙයක් වැරදුනා නම් පරීක්ෂකවරයාට ඒක බලා ගන්නත් පුළුවන් ළමයා මොකද්ද කරලා තියෙන්නේ කියලා. අවබෝධයෙන්ද හදලා තින්නේ අනවබෝධයෙන්ද හදලා තින්නේ කියලා. සමහර වෙලාවට අනිත් ගිණුමේ හරියට ඒ ගාන දාලා මේකේ වැරදි ගානක් දැම්මොත් අපිට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් ළමයා මේක හැදුවේ අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද කියන එක. එහෙමනම් වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කරන්න කියනවා. අපි එහෙමනම් අපි යමු ආකෘතිය පිළියෙල කරමු. මෙන්න මේ ආකාරය. අපි දන්නවා මුදල් පොතේ පැති දෙකක් තියෙනවා. හර පැත්ත සහ බැර පැත්ත. අපි මෙන්න මේ ආකාරයෙන් අපි ඒක සකස් කරගමු. එතකොට මේකේ අපි දන්නවා මුදල් පොතේ මේ ගණදෙනුව සිද්ධ වන දිනය අපි මුලින්ම පෙන්නනවා ආකෘතියේ දිනය. එතකොට මේ මුදල් පොතේ වම් පැත්තේ අපි පෙන්වන්නේ දුවේ පුතේ මොනවද? මුදල් ලැබීම් ආශ්‍රිත ගණදෙනු. එහෙමනම් ලැබීම් ආශ්‍රිත ගණදෙනු හා අදාළ මූලාශ්‍ර ලියවිල්ල අපි පෙන්වන්නේ මෙන්න මේ මුලින්ම දිනයට පස්සේ තියෙන තීරුවේ. ඒක නිසා මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මෙතනදී. මේ තීරුව ඊට පස්සේ අපි පෙන්නනවා මොකක් හරි මේ විස්තරය අපි දාන තැන. ඒ කියන්නේ මේ ගිණුම සකස් කිරීමේදී අනිත් ගිණුම පෙන්වන ස්ථානය විස්තරය. ඊට පස්සේ අපි පෙන්නනවා සංගල පිටුව ලෙජර් පිටුවේ කොයි ස්ථානයේද මේක පෙන්වන්නේ කියලා. එතකොට දැන් ඊළඟට අපි පෙන්නනවා මොකද්ද අපිට ලැබිච්ච වට්ටම කොච්චරද කියලා. ඒකටත් අපි තීරුවක් දානවා. ඊට පස්සේ අගය. මෙන්න මේ ආකාරයෙන්ම අපිට අනෙක් පැත්තත් මේකේ සකස් කරගන්න සිද්ධ වෙනවා. එhmenan අපි ඉස්සෙල්ලම පුරුදු පරිදි දිනය පෙන්නවා. ඊට පස්සේ දකුණු පැත්තේ අපේ තියෙන්නේ බැර පැත්තේ මොකද්ද තියෙන්නේ? බැර පැත්තේ අපි පෙන්වන්නේ ගෙවීම් ආශ්‍රිත ගණදෙනු. එහෙමනම් ගෙවීම් ආශ්‍රිත ගණදෙනු සඳහා මූලාශ්‍ර ලියවිල්ල විදිහට අපිට පෙන්වන්න පුළුවන් ගෙවීම් වවුචරය මෙතන ගේ වා කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුරුදු පරිදි විස්තරය එනවා. මෙන්න මෙතන තමයි අපි දාන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුම මොකද්ද කියලා. දිත්ත සටහන් වල ඕකට මතක ඇති මුදල් පොත කියලා කියන්නේ එක පැත්තකින් මූලික සටහන් පොතක් විදිහටත් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේක ලෙජර් ගිණුමක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ මුදල් පොතේ හර පැත්තේ හෝ බර පැත්තේ අපි මේ කරන ගණදෙනු දිත්ත සටහන් ක්‍රමයක් එක්ක එක දිත්ත සටහනක් සම්පූර්ණ වෙනවා මේකෙන්. එතකොට අනිත් දිත්ත සටහන පමණයි අපිට ලෙජර් ගිණුමේ අපිට සටහන් කරන්න තියෙන්නේ. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. මීට ඉස්සෙල්ලා ප්‍රශ්නේදී අහලා තිබ්බේ ඒක තමයි මුදල් පොතේ දිත්ත කාර්ය මොකක්ද කියලා. මූලික සටහන් පොතක් විදිහට ක්‍රියාත්මක කිරීම සහ දෙවනුව මේක ලෙජර් ගිණුමක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා කියන එක. එහෙනම් නැවත වතාවක්
මෙතනින් පස්සේ අපි පෙන්නනවා ලෙජරේ සංගල පිටුව මොකක්ද කියලා. ඊට පස්සේ අපි වට්ටම කොච්චරද, ඊට පස්සේ අපි අවසාන වශයෙන් වටිනාකම පෙන්නනවා. මෙන්න මේක තමයි මුදල් ගිණුමේ ආකෘතිය. ඒක නිසා අපි දැන් එහෙමනම් අපි මේකේ සටහන් කරමු මොකද්ද මුදල් ගිණුම කියලා. මුදල් ගිණුමේ බැර පැත්ත, මුදල් ගිණුමේ හර පැත්ත, දිනය, ඊට පස්සේ ලදුපත් අංකය ලා ආ, විස්තරය, සංගල පිටු ශාපී, ඊට පස්සේ මෙතන පෙන්නනවා වට්ටම සහ වටිනාකම්. සංගල පිටුව වට්ටම සහ වටිනාකම්. මේ ආකාරයෙන් අපි අනිත් පැත්තත් නම් කරගන්නවා. දිනය දකුණු පැත්තේ තියෙන්නේ ගෙවීම් වවුචරය, විස්තරය, සංගල පිටුව. මේ පැත්තෙත් නැවත වතාවක් වට්ටම සහ වටිනාකම. මෙන්න මේක තමයි දුවේ පුතේ මුදල් පොතේ මොකද්ද මේකට කියන්නේ ද්විත්ත තීරු. ඇයි ද්විත්ත තීරු කියලා කියන්නේ? මේකේ අපි පෙන්නනවා වට්ටමත් පෙන්නන නිසා. තීරු දෙකක් පෙන්නන නිසා, වට්ටම් සහිත ගණන් පෙන්නන නිසා අපි මේකට කියනවා ද්විත්ත තීරු මුදල් පොත කියලා. මේ පේන්නේ වම් පැත්තෙත් වට්ටම් තියෙනවා, මේ පැත්තෙත් වට්ටම් තියෙනවා. ආකෘතිය සූදානම්. එමනම් අපි දැක්ක තවත් ආරම්භක ශේෂ කීපයක් මේ ගානේ අපිට දීලා තිබ්බා. ඒක නිසා අපි මේ ගාන හදනකොට අපිට ඒ ශේෂත් අපිට අවශ්‍ය වෙන නිසා අපි බලමු. මුලින්ම අපි එහෙමනම් දාගමු මේ මුදල් පොතේ ශේෂය රුපියල් 40000 2019 4.1. එමනම් ශේෂය අපි සාමාන්‍යයෙන් දන්නවා මුදල් ගිණුමේ තියෙන්නේ මොන පැත්තේද? හර පැත්තේ. වාසිදායක ශේෂයක්. මුදල් ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක වාසිදායක ශේෂයක් අපි පෙන්වන්නේ හර පැත්තෙන්. ඒක නිසා දිනය අප්‍රේල් මාසයේ 1 වෙනිදා ශේෂය ඉදිරියට ගෙන ආ ශේෂයක් තියෙනවා ඊට ඉස්සෙල්ලා මාර්තු මාසයෙන්. ඒතකොට අපි එතන ශේෂයක් අපි සාමාන්‍යයෙන් පෙන්වන්නේ වටිනාකම කියන ස්ථානයේ පමණයි. එවනම් මුදල් ශේෂය කියලා අපි ගන්නෙ 50000ක්. අපි මුදල් ශේෂය කියලා ගන්නෙ 50000ක්. අපි දැන් මුදල් ශේෂය අපි 50000යි කියලා මෙතන අපි ලකුණු කරගමු. 50000යි. හොඳයි. දැන් අපි යමු අනෙකුත් ගණදෙනු සඳහා. අපිට කමිතුගේ ගිණුම තියෙනවා. කමිතු කියන්නේ ණය ගැතියෙක්. එමනම් අපි කමිතු කියන ණය ගැතියගේ ගිණුමත් අපි දැන් ආරම්භ කරමු. ඊට පස්සේ අපි දැක්කා තව හිටියා ඊළඟට හිටියා ණය හිමියෙක් හිටියා සමිතු කියලා. ඒකත් අපි මේ අවස්ථාවේදීම අපි ඒ ගිණුමත් අපි ආරම්භ කරගමු. ණය ගැතිය සහ ණය හිමියා. එමනම් මෙතන අපි දිනය ඊට පස්සේ විස්තරය සංගල පිටුව සහ වටිනාකම අපි දාගන්නවා. දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. මේකෙත් අපි මේ විදිහටම දාගමු. දිනය
විස්තරය සංගල පිටුව සහ වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. එවනම් මේ ගිණුම් දෙක අපි නම් කරගමු. පළවෙනි ගිණුම තමයි මොකද්ද? කමිතුගේ ගිණුම. අපි හිතමු ඒක ණය ගැති ගිණුම. නොහොත් කමිතුගේ ගිණුම. මේක මොකද්ද? ණය හිමි ගිණුම. නොහොත් සමුතුගේ ගිණුම. නැවත වතාවක්. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. රයිට්. මේකෙත් අපි නම් කරගමු. දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. හොඳයි. අපි මේ දෙකෙත් අපි බලමු ශේෂයන් දෙක අපිට අප්ඩේට් කරගන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලන්ට පේනවා ණය ගැති කමිතුගේ ශේෂය 4.1 රුපියල් 40000. ණය ගැති ගිණුම කියන්නේ කමිතු ශේෂය 40000 නම් කොයි පැත්තේද අපි පෙන්වන්නේ? ණය ගැතියෙක්ගේ සාමාන්‍යයෙන් ශේෂය කොයි පැත්තේද තියෙන්නේ? ණය ගැතියෙක් කියන්නේ වත්කමක් හර පැත්තේ තියෙන්නේ. එහෙමනම් 4.1 ශේෂය කීයද? රුපියල් 40000යි. හරිද? මෙන්න 40000. ඔය ආකාරයෙන් අපි ණය හිමියාගේ ශේෂය රුපියල් 25000ක් විදිහට අපි ලකුණු කරගමු. මෙන්න මෙතන ණය හිමියෙක්ගේ ශේෂය සාමාන්‍යයෙන් තින්නේ බැර ශේෂයක්. මොකද ණය හිමියෝ කියලා කියන්නේ ව්‍යාපාරික වගකීම් ගිණුමක ශේෂය එහෙම නැත්නම් වැඩිවීම බැර පැත්තෙන් තමයි පෙන්වන්නේ. එමනම් 4 වෙනි මාසයේ පළවෙනිදා අපිට තියෙනවා ශේෂය ඉදිරියට ගෙන ආවා. කීයක්ද? රුපියල් 25000ක්. හොඳයි. අපිට තව තියෙන එක ගිණුමක් විතරයි. ඒක අපි අවශ්‍ය වෙලාවදී අපි ඒ ගිණුම අපි සකස් කරගමු. තව ගිණුම් කීපයක් ඕන වෙනවා. වට්ටම් ගිණුම්. අපි ඒක මේ ගාන හදන අවස්ථාවේදී අපිට ඒ ගිණුම් ආරම්භ කරගන්න පුළුවන්. හොඳයි. සියලුම ගිණුම් ආකෘතීන් දැන් සූදානම්. එහෙමනම් අපි බලමු. අපිට දැන් තියෙන්නේ මේ 2019 අප්‍රේල් මාසයේ සිදුවෙච්ච ගණදෙනු ටික. විශේෂයෙන් අපෙන් අහන්නේ මොකද්ද? මුදල් පොත සකස් කරන එක. එහෙමනම් මෙන්න මේ ගණදෙනු ටික අපි මුදල් පොතට දාගමු. ඒ අතරතුර අපි අවබෝධය පිණිස මේකේ ද්විත්ව සටහනේ අනෙකුත් සටහනත් අපි සම්පූර්ණ කරන්න සූදානම්. පළවෙනි ගණදෙනුව 4 වෙනි මාසයේ 4 වෙනි දින කමිතුගෙන් රුපියල් 18000ක් ලැබීමේදී අඩු කළ වට්ටම රුපියල් 2000යි. කීයක්ද අපිට ලැබෙන්නේ මුදලින්? රුපියල් 18000යි. පටලව ගන්න එපා. මේ ගානේ කියනවා කමිතුගෙන් රුපියල් 18000ක් ලැබෙනවලු. ඒ ලැබෙන්නේ වට්ටමකුත් අඩු කරගෙන. කෑෂ් වලින් 18000ක් හම්බෙනවා. වට්ටමකුත් රුපියල් 2000ක කපා හරිනවා. එහෙමනම්
මං අහන ප්‍රශ්නේ තමයි කමිතු කොච්චර ණයක්ද මේ 4 වෙනි මාසේ 4 වෙනිදා ගෙවන්නේ. කමිතු කීයක් ණයයිද පුතාලා බලන්න. කමිතුගේ ණය තියෙනවා එන්න රුපියල් කීයක්ද 40000ක්. එමනම් කමිතු ණය ගෙවනවා රුපියල් 20000ක්. ඇයි ඒ? ගෙවන ගාන. ගෙවන ප්‍රමාණය කීයක්ද? ණය ගෙවීම කියලා කියන්නේ 18000 එකතු කිරීම 2000. ඇයි මේ වට්ටමත් අපි කපා හරින හන්දා තමයි අපි එයාගේ ණය ගැතිභාවයේ රුපියල් 20000කින් අපි ඉවත් කරන්න ඕන. වෙනත් ආකාරයකින් කිව්වොත් එහෙම මෙයා මේ වට්ටම අත්පත් කර ගැනීම සඳහා ණය මුදලෙන් 50%ක් ගෙවීමක් සිද්ධ කරනවා රුපියල් 20000. ඒක තමයි සිද්ධ කරන්නේ. එහෙමනම් අපි දැන් මේ ණය ගෙවීම අපි දැන් මේක නිරවුල් කරගත්ත කීයක්ද ගෙවන amount එක කියලා ප්‍රමාණය කොච්චරද කියලා. එහෙමනම් අපි දැන් තියෙන්නේ මුදල් පොතට මේක ලකුණු කරගන්න එක. ණයක් ගෙවනවා කියලා කියන්නේ මොකද්ද? මුදල් පොත පැත්තෙන් ලැබීමක්ද ගෙවීමක්ද? ණය ගැතියෙකුගෙන් ව්‍යාපාරයට මුදල් ගෙවනවා. ණය ගැතියෙක් තමාගේ ණය අපිට බේරුම් කරනවා කියලා කියන්නේ මුදල් පොතේ ලැබීමක්. එහෙමනම් ලැබෙන ප්‍රමාණය කීයද? මුදලින් කීයක්ද ලැබෙන්නේ? ඒක අපි දාන්නේ වටිනාකම කියන තීරුවේ. එහෙමනම් කීයක්ද අපිට ලැබෙන්නේ රුපියල්? අපිට ලැබෙන්නේ රුපියල් 18000ක්. ඔයගොල්ලන්ට මතකනේ? එතන අපිට වට්ටම කොච්චර වට්ටමක් අපි ප්‍රදානය කරනවද? රුපියල් 2000යි. ඇයි අපි මේ හර පැත්තේ දැම්මේ? අපි දන්නවා ව්‍යාපාරික වියදම් වට්ටම කියලා කියන්නේ මේක ණය ගැතියකට වට්ටමක් දෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් බිස්නස් එක පැත්තෙන් මොකක්ද ඒක? වියදමක්. මොකද මේ 2000 ලැබෙන්නේ නැහැ. අපි විකුණුම් විදිහට අපි හඳුනාගත්ත රුපියල් 20000ක්ම මේ 20000ම අපි විකුණුම් විදිහට දාලා තියෙන්නේ. එhmenan ඒ 20000න් අපිට 18000යි මුදල් ලැබෙන්නේ. එහෙනම් අනිත් ටික මොකද වෙන්නේ අපි? අනිත් ඒ කියන්නේ වට්ටමකුත් දෙනවා. ඒකේ අපි ලාභෙකුත් තියෙනවා. අපි දන්නවා මම මේ උදාහරණයක් විදිහට තමයි කිව්වේ. ඒක නිසා අපි මේ වට්ටමක් අපි දෙනවා නම් අපි ඒක ගිණුම්ගත කරන්න ඕන වියදමක් විදිහට. එතකොට මේ ගිණුම්ගත කිරීම ආරම්භ කරන්නේ මෙන්න මෙතනදී. අපි වට්ටමක් දුන්නා කියලා. අපි දන්නවා ලාභයක් තියාගෙන තමයි අපි විකුණුම් ලකුණු කරේ. නමුත් දැන් අපි අපට අපේක්ෂිත ලාභය ලැබෙන්නේ නැහැ. අපි එයාට පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන හන්දා ඒක අපි වියදමක් විදිහට පෙන්නනවා. හරි? අපි විකුණුම් වලින් ඒ වටිනාකමින් ඒක අඩු කරන්නේ නැහැ. අපි කරන්නේ විකුණුම් ගිණුමේ විකුණුම් කියලා මුළු ප්‍රමාණයම දාලා තියෙද්දි ඒ ගිණුම අපි මෙතන ගැහුවේ නැහැ. විකුණුම් ගිණුම කියලා ඒක වෙනම ගිණුමක් ලෙජර් එකේ තියෙනවා. අපි එතනින් ඒක අඩු කරේ නැහැ නේ රුපියල් 2000. අපි ඒ වෙනුවට අපි කරන්නේ වට්ටමක් දෙනවා නම් වට්ටම් ගිණුමක් හර කරන්න ඕන. එතකොට ඒ හර කරන්න ඕන එකේ සූදානමක් තමයි මේ මෙතන තියෙන්නේ. මතක තියාගන්න මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලට කිව්වා මෙන්න මේ තීරුව කියන්නේ මේක ලෙජර් ගිණුමක් නෙමෙයි. නමුත් මේ තීරුව ලෙජර් ගිණුමේ කොටසක් මේක. මේ තීරුව සහ මේ තීරුව. ඇයි මේ මුදල් ගිණුම කියන එක ද්විත්ව කාර්යයක් කරන නිසා. හොඳින්ම මතක තියාගන්න. එහෙමනම් මේ වට්ටම මෙතන දාන එකේ තේරුම මොකද්ද? අපිට වට්ටම් අපි දෙන්නේ වට්ටම් ණය ගැතියන්ට. ඒක නිසා ව්‍යාපාරයේ මේ දුන් වට්ටම් ටික ගිණුම්ගත කරනවා නම් ඒක ඉස්සෙල්ලම අපි මේ ප්‍රමාණය අපි ලකුණු කරන්නේ මෙන්න මෙතන. මාසය තුල විවිධ ඒ ණය ගැතියන්ට දීපු ඒ වට්ටම් සියල්ල අපි මෙතන ලකුණු කරගන්නවා මුදල් ගිණුමේ. ඊට පස්සේ මාසේ අන්තිමේදී මේකේ එකතුව අපි මොකද කරන්නේ? වියදම් ගිණුමකට මාරු කරලා දානවා. මේකේ ලැබෙන එකතුවේ ප්‍රමාණයෙන්ම හර තියෙන වියදම් ගිණුමක් අපි හඳුනා ගන්නවා. ඇයි මේක සිහිවටන තීරුවක් පමණක් වන නිසා. අපි කිව්වා වට්ටමක් දුන්නොත් ඒක වියදමක් විදිහට අපි ඒක හඳුනා ගන්න නිසා වියදම් ගිණුමක් අපි වෙනම ආරම්භ කරන්න ඕන. අපි ඒක ආරම්භ කරනවා තව පොඩ්ඩකින් තව මොහොතකින්. එහෙමනම් මේකේ ඊළඟ සටහන මොකද්ද? ණය ගැති ගිණුම. මොකද ණය ගැතිය තමයි
මේ ගෙවන්නේ ණය ගැතියා කවුද? කමිතු. එහෙමනම් අපි දැන් යමු කමිතුගේ ගිණුමට. කවද්ද මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ? 4 වෙනිදා මං හිතන්නේ. මේක ගෙවන්නේ 4 වෙනිදා තමයි මේක ලැබෙන්නේ. එහෙමනම් දිනය 4/4 අප්‍රේල් මාසේ 4 වෙනිදා අපි දැන් යමු ණය ගැතියාගේ ගිණුමට. අපි හරසටහන අපි සම්පූර්ණ කරගත්තා. දැන් අපි උත්සාහ කරන්නේ ඒකේ බැර සටහන පෙන්වන්න. මෙන්න ණය ගැතියාගේ ගිණුම 40000ක් එන්න ඕන. දැන් ණයක් ගෙවන නිසා අපි මොකද කරන්නේ? 4 වෙනි මාසේ 4 වෙනි දින අපිට මුදල් ලැබෙන නිසා අපි ඒක බැර පැත්තෙන් ණය ගැතිභාවය අඩු කරනවා. කීයකින්ද අපි අඩු කරන්නේ? ඉස්සල්ලාම අපිට ලැබෙන මුදල් ටික 18000ක් අපිට මුදලින් ලැබෙනවා. ඒක නිසා අපි ඒක මුදල් කියලා මේ විදිහට අපි පෙන්නනවා. ඊට අමතරව අපි දන්නවා තවත් රුපියල් 2000ක් අපි අඩු කරනවා. ඒක මොකද්ද? ඒක තමයි වට්ටම. මොකද ඒකත් ද්විත්ව සටහන සම්පූර්ණ විය යුතු නිසා. එතකොට මේ ණය ගැති ගිණුමේ බැර පැත්තේ රුපියල් 2000ක් දැම්මා. මේ 18000 අපි දැන් මුදල් පොතේ දැනටමත් අපි හර සටහන දාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. නමුත් අපි මෙන්න මේ වට්ටම තාම අපි වියදමක් විදිහට මේකේ බැර සටහන මෙතනින් දැම්මට හර සටහන තාම දාලා නැහැ. මොකද මෙතන මේ දාලා තියෙන සටහන හර සටහනක් නෙමෙයි. ඒක මම ඕගොල්ලන්ට කිව්වා. එහෙම නිසා අපිට අනිවාර්යයෙන්ම වට්ටම් ගිණුමක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපිට තව ගිණුම් කීපයක් අවශ්‍ය වෙන නිසා මම වට්ටම් ගිණුමත් නිකන් මෙතන ඔයගොල්ලන්ට නිකන් පෙන්නන්නම්. කුඩා ගිණුමක් ගහලා මෙන්න මේ විදිහට පුංචි කුඩා ගිණුමක් ගහන්නම් වට්ටම් ගිණුම කියලා. අපි දැනට ගිණුම් ආකෘතිය සූදානම් කරගමු. මේ මොන වට්ටම්ද? දුන් වට්ටම් ගිණුම. ණය ගැතියන්ට දෙන එකට අපි කියන්නේ දුන් වට්ටම් කියලා. මේ ආකාරයෙන් අපිට අවශ්‍ය වෙනවා තවත් වට්ටම් ගිණුමක්. මොකද අපි දන්නවා ණය හිමියත් අපිට වට්ටමක් දුන්නා කියලා. ඒක නිසා තමයි මම මේ ආකාරයෙන්ම තවත් වට්ටම් ගිණුමක් ගහන්නේ. ඒකට අපි කියනවා මොකද්ද? අපි ඒකට කියමු ලද වට්ටම් ගිණුම කියලා. ලද වට්ටම් ගිණුම. හොඳයි. අපි නැවත වතාවක් අපේ ද්විත්ව සටහනට අපි යොමු වෙමු. මෙන්න මේ විදිහට තමයි අපි දැනට ලකුණු කරගත්තේ. මේකේ බැර සටහන තාම දාලා තිනවා. අපි හර සටහන තාම පෙන්වන්නේ නැහැ. අපි ඊළඟ ගනුදෙනුවට යොමු වෙමු. මොකද්ද ඊළඟ ගනුදෙනුව? අපි දැන් මෙන්න මේ 18000 අපි ලකුණු කරගත්තා. ඒක නිසා මේ 18000 ගනුදෙනුව අපි හරි. දැන් අපි යමු ඊළඟ ගනුදෙනුවට. 2019 4/7 වන දින සමිතුට රුපියල් 25000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 10%යි. එහෙමනම් වට්ටම කොහොමද අපි හොයාගන්නේ? 25000 වැඩි කරනවා 100ට 10. මේකට මේක කැපුවා, මේකට මේක කැපුවා. එහෙමනම් වට්ටම කීයද? රුපියල් 2500යි. මේ මොකද්ද? ණය හිමියා විසින් අපිට ප්‍රදානය කරන වට්ටම. මොකද අපි සමිතුට අපි රුපියල් 25000ක් ගෙවන්න තියෙනවා. මේ 25000 අපි ගෙවන්න යන අවස්ථාවේදී අපිට ඔහු වට්ටමක් ලබා දෙනවා රුපියල් 2500ක. අපිට වාසියක් දෙනවා, ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඇත්තටම අපි එහෙමනම් ගෙවන්නේ කීයක්ද? මේ 25000න් 2500ක් අඩු කරායින් පස්සේ අපිට ලැබෙන පිළිතුර තමයි 22500. එහෙමනම් අපි ණය හිමියට මුදලින් කීයක්ද ගෙවන්නේ? 22500යි. එහෙනම් කවද්ද මේක සිද්ධ වෙන්නේ? 4 වෙනි මාසේ 7 වෙනිදා. 4 වෙනි මාසේ 7 වෙනිදා අපි ගෙවීමක් කරනවා නම් අපි මුදල් පොතේ බැර පැත්තේ තමයි පාවිච්චි කරන්නේ. ගෙවීම් වවුචරේ අපි දන්නේ නැහැ. එහෙමනම් අපි කාටද මේක ගෙවන්නේ? ණය හිමි සමිතුට. එහෙමනම් කීයක්ද අපි ගෙවන්නේ යාට වටිනාකම? මං කිව්වා 22500යි කියලා.
22,500යි. මොකද 2,500ක වාසියක් අපිට අත් වෙනවා වට්ටමක් ආකාරයෙන්. එහෙමනම් අපි මේ පැත්තේ කරා වගේ සිහි වටන තීරුවේ දැනට මේ රුපියල් 2,500 වට්ටම අපි සටහන් කරගන්නවා. හොඳයි. අපි දැන් යොමු වෙමු අපේ අනෙකුත් ගණදෙනු වලට. තව මොනවද තියෙන ගණදෙනු? තව එක ගණදෙනුවක් අපිට වාර්තා වෙනවා. ඒ තමයි 2019 අප්‍රේල් මාසේ 10 වෙනිදා ගෙවල් කුලී රුපියල් 5,000ක් ගෙවනවා. ඒක සරල ගණදෙනුවක්. එමනම් අප්‍රේල් මාසේ 10 වෙනිදා ගෙවීමක් නම් බැර පැත්තෙන් තමයි මුදල් පොතේ පෙන්වන්නේ. එහෙමනම් මොනවද? ගෙවල් කුලී. ගෙවල් කුලී කියලා ගිණුමක් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ලෙජර් ගිණුමේ එක සටහනක් මේ බැර සටහන මේ මෙතනින් සම්පූර්ණ වෙනවා. මේ මුදල් ගිණුමේ අපි බැර පැත්තේ මේක ලකුණු කරනකොට ද්විත්ත කාර්යයක් කරන නිසා බැර සටහන මෙතනින් සම්පූර්ණ වෙනවා. ඒක නිසා අපිට ගෙවල් කුලී ගත්තොත් එහෙම ගෙවල් කුලී ගිණුම අපි සකස් කරොත් අපිට ගෙවල් කුලී ගිණුම මෙන්න මේ විදිහට අපිට පොඩියට අපිට පෙන්වන්න පුළුවන්. අපි ලියමු ගෙවල් කුලී කියලා මේ ගිණුම. හොඳයි. ගෙවල් කුලී ගිණුම කීයක්ද ගෙවන්නේ? මේ මුදල් පොත බැර කරා දිනයකවද 4.10 මුදල් කියලා අපි කීයක්ද? රුපියල් 5,000ක් අපි ගෙවල් කුලී ගිණුම හර කරලා පෙන්නනවා. මෙන්න හර සටහන, මෙන්න බැර සටහන. ගෙවල් කුලී. මෙතන මුදල්. ඒ විදිහට තමයි අපි පෙන්වන්නේ. හොඳයි. දැන් අපි සියලුම ගණදෙනු අපි මුදල් පොතට ගත්තා. ඒට අමතරව අපි අනෙකුත් ලෙජර් ගිණුම් පෙර වැඩ විදිහට අපි සම්පූර්ණ කරගත්තා. ඒ අපි ද්විත්ත සටහන් හරියට තියනවා කියන පාලනයක් තියාගන්න ඕන හන්දා තමයි අපි ඒ පෙර වැඩ විදිහට අපි අනෙකුත් ලෙජර් ගිණුම්ද සකස් කරලා අපි පරීක්ෂකවරයාට මේ ආකාරයෙන් පෙන්වන්නේ අපි දන්නවා කියලා. හොඳයි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කර මුදල් පොත තුලනය කිරීම. මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මුදල් පොත කොහොමද තුලනය කරන්නේ කියලා. මුදල් පොත තුලනය කරනවා කියලා කියන්නේ දුවේ පුතේ අපි ඒකේ එකතුවක් මෙන්න මේ විදිහට අපිට ගන්න සිද්ධ වෙනවා. එhmenan අපි දැන් මේක එකතු කරමු. දැන් මට කියන්න බලන්න මුදල් පොත එකතු කරනකොට කොයි පැත්තේ ශේෂයද වැඩියෙන් තියෙන්න ඕන? අපි දන්නවා මුදල් පොතේ වැඩියෙන් තියෙන්න ඕන හර පැත්තේ ශේෂය. හර පැත්ත නම් වැඩි. අපි බලනවා හර පැත්තෙන් අපි එකතු කරනවා රුපියල් කීයක්ද? අපි එකතු වෙන්න ඕන රුපියල් 68,000ක්. 68,000යි මං කරේ මේ දෙක ගණදෙනු දෙක එකතු කරා. ඒ 68,000 මම කරන්නේ මෙතනට අරන් එනවා දකුණු පැත්තට. 68,000යි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ මෙතන? මේ පැත්තේ තියෙනවා 22,500යි 5,000යි 27,500ක්. 27,500ක්. අපි එහෙමනම් අපි දැන් බලමු අපේ කීයක්ද අපේ ශේෂය එන්නේ කියලා. මොකද්ද අපි කරන්නේ? අපි 68,000න් අපි 27,500ක් අඩු කරලා බලමු. එතකොට අපිට ශේෂයක් එන්න ඕන 40,500ක්. කීයක්ද? 40,500ක ශේෂයක් එනවා. මේ සංඛ්‍යා ටික එකතු කරොත් අපිට නැවත 68,000 එන්නත් ඕන. 0.0යි ඉතිරි එකයි 3යි 3යි 5යි 8යි 4යි 2යි 6යි. නිවැරදි. එහෙමනම් මේකට අපි කියනවා අප්‍රේල් මාසේ 31 30 වන දින කවද්ද? අප්‍රේල් මාසේ 4:30 ශේෂය පහලට ගෙන ගියා. මොකද පරීක්ෂකවරයා අපෙන් අහන්නේ මුදල් පොත පිළියෙල කරන්න කියලා. එහෙමනම් ඒකේ අනිවාර්ය අංගයක් තමයි මුදල් පොත පිළියෙල කිරීම. එහෙමනම්
මැයි මාසේ පළවෙනිදා ශේෂය අපි ඉදිරියට ගේනවා කීයක්ද? රුපියල් 40,500ක්. 40,500ක්. දැන් මේ වට්ටම් ටික ඉතුරු වෙලා තියෙනවා. අපි මොකද කරන්නේ? වට්ටම් ටිකත් අපි ඒ තියෙන ටික එකතු කරලා දානවා. තව මෙහෙම වට්ටම් තිබ්බනම් ඒකත් එකතු කරනවා. මේ පැත්තේ ටිකත් එකතු කරනවා. දැන් මේක අර ගිණුමක් තුලනය කරනවා වගේ වට්ටම් තීරු දෙක අපි තුලනය කරන්නේ නැහැ. මතක තියාගන්න. දැන් අපි කරන්නේ මේ හර පැත්තේ තියෙන මේ වට්ටම් වල එකතුව අපි දන්නවා ඒක වියදමක් කියලා, ව්‍යාපාරයට අලාභයක් කියලා. එහෙමනම් ඒක අපි කීයක්ද ඒකේ ගාණ? රුපියල් 2000ක් අපි වියදම් ගිණුමට අපි හර කරනවා. එහෙමනම් වියදම් ගිණුම අපි හදාගත්තා මෙතන. හොඳට මතක තියාගන්න මාසේ අන්තිමේ තමයි මේ දේ අපි කරන්නේ. එහෙමනම් මෙතන මේ වට්ටම දෙන්නේ ඇත්තටම ණය ගැති ගිණුමට. මේකේ අනිත් සටහන යන්නේ ණය ගැතියෝ කීයක්ද? රුපියල් 2000ක්. ඔකට මම පෙන්නන්නම් මේ තියෙන්නේ ණය ගැතියෝ මෙතන හර කරා, මෙතන බැර කරා. මං කිව්වනේ අපි තාම දිත්ත සටහන සම්පූර්ණ කරේ නැහැ කියලා. මෙතන බැර සටහන අපි දැන්ටම දාලා තිබ්බා. හර සටහන අපි තාම දාලා තිබ්බේ නැහැ. දැන් තමයි අපි හර සටහන දාන්නේ. මෙන්න මේ ආකාරයෙන්ම අපි දන්නවා ණය හිමියන්ගෙනුත් අපිට වට්ටමක් ලැබෙනවා. අපිට වාසියක් රුපියල් 2500යි. ඒක කොහාටද යන්නේ එහෙමනම්? ණය හිමි ගිණුමට. ඒතර ණය හිමි ගිණුම අපි දැනටමත් මෙන්න මේ ආකාරයෙන් අපි මේ 2500 අපි දැනටමත් ණය හිමියෝ අපි එක තාම සටහන් කරලා නැහැ. 25000ක් ණය හිමියෙක් ඉන්නවා. අපි ණය හිමියට අපිට එයාට මුදල් ගෙවනකොට අපි මොකද කරේ? ණය හිමියෝ කියලා 22500ක් අපි බැර කරා. ඒක නිසා අපි ඒ 22500 අපි තාම අපි පෙන්නලා නැහැ. ඒක නිසා අපි දැන් ණය හිමි ගිණුම අපි 22500කින් අපි හර සටහනත් මෙතන අපිට දාන්න පුළුවන්. 22500යි මේකේ ගන්දින සිද්ධ වෙන දිනේ කවද්ද ණය හිමියට ගෙවන්නේ අපි 4/7 එමනම් මේ තියන්නේ දිනය 4/7 මුදල් කියලා තමයි අපි මේක ගෙව්වේ. ඒ වගේම අපි දන්නවා වට්ටමකුත් අපිට ලැබිලා තියෙනවා. මොකද 25000ම ණය කැපෙනවා, 22500ක් මුදලින් ගෙවනවා. ඉතිරි 2500 මොකද්ද? ඒක වට්ටම්. ඒක නිසා අපි මෙතන වට්ටම් කියලා හඳුන ගන්නවා. මෙතන වට්ටම් ගිණුම හර සහ අපි අර ලියාගත්ත වට්ටම් මේ 2500 අපි ගිණුම් ගත කරනවා කොතනද? ලද වට්ටම් ගිණුමට. දැක්ක නේද? ණය හිමි ගිණුම හර 2500යි. ඊට පස්සේ ලද වට්ටම් ගිණුම ණය හිමියෝ කියලා බැර කරනවා රුපියල් 2500ක්. එතකොට මේ දෙක මුදල් පොතේ ගත්තොත් එහෙම මේ එකතුවට මුදල් පොතේ අර සිහි වටන තීරුවේ එකතු දෙක සමාන වෙනවා. මෙන්න මේ ආකාරයෙන්. මේ තියෙන්නේ මුදල් පොත. මෙන්න දුන් වට්ටම් වල එකතුවට එතන වියදම් ගිණුමේ එකතුව සමාන වෙනවා සහ ලද වට්ටම් ගිණුමේ එකතුවට ලද වට්ටම් ගිණුමේ එකතුව සමාන වෙනවා. එහෙමනම් මෙන්න මේක තමයි අපේ ආ කොටසේ අපේ නිවැරදි පිළිතුර වන්නේ. ඒතර මේ අනිකුත් ගිණුම් අපි තුලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ගාණෙන් අහලා තින්නේ අපිට මේ මුදල් ගිණුම සම්පූර්ණ කරන්න කියන එක කාරණේ නිසා. හොඳයි. අපි එහෙමනම් දැන් අපි 4 වෙනි කොටස සාකච්ඡා කරමු. 2019 ජනවාරි මාසේ 31 වන දිනට නාලකගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ රුපියල් 50000ක ශේෂයක් පෙන්වනවා. එහෙත් එදිනට බැංකු ප්‍රකාශයේ සඳහන් වටිනාකම මීට වඩා වෙනස් වෙලා තියෙනවා. වෙනසට හේතු වශයෙන් මෙන්න මේ පාත සඳහන් කරුණු අනාවරණය වෙනවා. මොකද්ද?
බැංකුව වෙත ඍජුවම ණය ගැතියෙක් ප්‍රේෂණය කර තිබූ මුදල් රුපියල් 7500. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් රුපියල් 8000යි. ඊට පස්සේ රුපියල් 1000ක බැංකු ගාස්තුවක් බැංකුව අය කරගෙන තියෙනවා. නිකුත් කළ නමුත් මෙතෙක් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 10000යි. අපෙන් අපේක්ෂා කරන්නේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම 2019 ජනවාරි මාසේ 31 වන දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම. අන්න බලන්න. බැංකු සැසඳුම් අපි වැදගත් පාඩමක් විදිහට අපි හඳුනගත්තා. අපි න්‍යාය කරුණු සාකච්ඡා කරනකොට අපි කිව්වා මේකෙන් ගණන් එන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ සඳහා පෙර සූදානමක් විදිහට තමයි මේ වගේ ගාණක් අපිට දාලා තියෙන්නේ. එමනම් පුංචි ගාණක් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේ ගැන පොඩ්ඩක් මතක් කරොත් අපි දන්නවා මේ බැංකු ගිණුමක් කියලා කියන්නේ ජංගම ගිණුමක් මගින් ව්‍යාපාරයක් ගනුදෙනු කිරීමට අපි බැංකුවත් සමග ඇති කරගන්නා සකස් කිරීමක්, ඇරේන්ජ්මන්ට් එකක්. එතකොට අපිට වරප්‍රසාදයක් දෙනවා ජංගම ගිණුමක් නඩත්තු කරන්න. එතකොට ජංගම ගිණුමකින් අපි ගනුදෙනු කරනවා චෙක්පත් ගනුදෙනු. චෙක්පත් ගනුදෙනු. ඒ කියන්නේ අපි ගෙවන්න තියෙන අපි චෙක්පත් අපේ සැපයුම් කරුවන්ට, එහෙම නැත්නම් අපිට වෙනත් සේවාවන් සපයන අයට දුරකථන බිල් ගෙවන්න, ගෙවල් කුලි නෙමෙයි කඩ කුලි ගෙවන්න, එහෙම නැත්නම් බැංකු ණය ගෙවන්න අපි චෙක්පත් භාවිතා කරන්න පුළුවන්. චෙක්පතක් අපි නිකුත් කරායින් පස්සේ ඒ මොහොතේම ඒක බැංකුවට ගිහිල්ලා ඒ චෙක්පතෙන් මුදල් ටික ගන්නෙ නෑ කවුරුත්. අනෙක් පැත්තෙන් අපිට චෙක්පතක් ලැබුණොත් ඒ ලද වහාම අපි බැංකුවට ගිහිල්ලා ඒකේ සල්ලි ටික ගන්නෙත් නෑ. ඒක නිසා මේ චෙක්පත් ආශ්‍රිත ගනුදෙනු කරනකොට කාලපමාවල් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි මුදල් පොතේ අපි ගෙවීමක් කරනවා නම් අපි මුදල් පොතේ අපි බැංකු ගිණුමේ ඒ ගෙවීමේ චෙක්පත නිකුත් කරන අවස්ථාවේදීම අපි බැංකු ගිණුමෙන් මේ මුදල ඉවත් කරලා දානවා. බැරසටහනක් දාලා අපේ ශේෂය අඩු කරලා දානවා. නමුත් ඒ චෙක්පත එම මොහොතේම බැංකුවට යන්නේ නැති නිසා අපේ ශේෂය අඩු විදිහට පෙන්වුවාට බැංකුවේ ශේෂය වැඩි ශේෂයක් වෙන්න පුළුවන්. ඔන්න ප්‍රායෝගික වෙනදී. අනෙක් පැත්තෙන් අපිට ණය හිමියෙක් චෙක්පතක් දුන්නොත් එහෙම චෙක්පතකින් ගෙවීමක් කරොත් එහෙම අපි බැංකු ගිණුමේ අපි ඒක චෙක්පතක් ලැබෙනවා කියලා කියන්නේ අපේ බැංකු ශේෂය වැඩි වෙන්න හේතු වෙනවා. චෙක්පත ලැබෙන මොහොතේම අපි බැංකු ගිණුම හර කරනවා. හර කරලා අපි ශේෂය වැඩි කරලා දානවා. නමුත් ඒ චෙක්පතක් ලැබුණු වහාම අපේ බැංකුවේ තියෙන ශේෂයත් උඩට යන්නේ නැහැ. හේතුව තමයි මේ චෙක්පතක් හම්බුනයින් පස්සේ අපි ඒකට බැංකුවට ගිහිල්ලා දෙන්න ඕන. පළවෙනි දේ තමයි. ඒක දෙන්නේ සමහරවිට දවසක් දෙකක් ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්. එතකොට බැංකුවට කොහොමත් මේ මුදල් ටික යන්නේ නැහනේ. අනෙක් කාරණේ තමයි නිෂ්කාසන ක්‍රියාවලිය සඳහා කල් ගන්නවා. ඒක ක්ලියරන්ස් එකට යවනවා. ඊට පස්සේ තමයි අපිට සල්ලි ටික එන්නේ. සමහර වෙලාවට මේ චෙක්පත් අගරු වෙනවා කියලාත් කියනවා. ඒක නිසා චෙක්පතක් අපිට ලද පමණින් අපි බැංකු ගිණුමේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමේ ශේෂය අපි වැඩි කරාට බැංකුවේ තියෙන ශේෂය එම මොහොතේම යාවත්කාලින වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණා නිසා ව්‍යාපාරයේ තියෙන ශේෂයත් බැංකුවේ තියෙන ශේෂයත් බොහෝ විට ශේෂයන් වෙනස් වෙනවා. සමානව කොයි වෙලේකවත් පෙන්වන්නේ නැහැ. ඊටත් අමතරව අපි පහසුකමක් දෙනවා ජංගම ගිණුමක් තියෙනකොට ඍජුවම ඒකට සල්ලි දාන්න. අපේ ණය හිමියෙකුට අපි ණය ගැතියෙකුට අපි කියලා තිනවා ඔයාට සල්ලි තියෙන වෙලාවට මෙන්න මේ ගිණුමට ඔයාගේ මුදල් ටික තැන්පත් කරන්න කියලා. ඒක නිසා ණය ගැතියෙක් අපිට මුදල් ගෙවනකොට අපිට නොකියා අපේ බැංකු ගිණුමට ව්‍යාපාරේ තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේ ගනුදෙනු පිළිබඳ අපි දැනගන්නේ බැංකු ප්‍රකාශයක් අපිට ආවයින් පස්සේ බැංකු ප්‍රකාශයක් සාමාන්‍යයෙන් එන්නේ මාස අන්තිමේ වගේ කාලෙකදී. මාසයකට එකක් වගේ තමයි එන්නේ. ඒක දිහා බලලා තමයි අපට නොදන්නා කවුරු හරි අපට මුදල් ගෙවලා තියෙනවා නම් ඒ ගනුදෙනු සඳහන් වෙන්නේ. ඊටත් අමතරව බැංකුව යම් යම් ගාස්තු අපෙන් අය කරා නම් ඒකත් මාසේ අන්තිමේදී තමයි බැංකු
බැංකුවේ බැංකු ගිණුමෙන් ඒවා අඩු කරන්නේ ගාස්තු. ඒ අඩු කර ගාස්තු පිළිබඳව අපි දැනගන්නේ මේ බැංකු ප්‍රකාශයක් එව්වෙන් පස්සේ මාස අන්තිමේ බැංකුවේ තියෙන ගනුදෙනු පිළිබඳව සාරාංශයක් ඇතුළත් කරලා අපිට නිකුත් කරන print out එකක් තමයි අපි කියන්නේ බැංකු ප්‍රකාශය කියලා. ඒතර බැංකු ප්‍රකාශය දිහා බලලා අපි බලනවා අපි නොදන්නා යම් යම් අය කිරීම කරලා තියනවාද අපි නොදන්නා යම් යම් එකතු කිරීම කරලා තියනවාද කියලා මුදල් ලැබීම් වගේ දේවල් චෙක්පත් අගරු වෙලා තියනවාද මේ ආදී වශයෙන් විවිධ තොරතුරු අපිට බැංකු ප්‍රකාශය මගින් හොයාගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ බැංකු ප්‍රකාශයක් තුලින් අපි දැනගත්ත යම් යම් කරුණු කාරණා ටිකක් තමයි මේකෙදි පෙන්වන්නේ. අපි දැන් මේ ආශ්‍රයෙන් අපි බලමු කොහොමද අපි බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරන්නේ. ඒ වගේම යම් යම් ගනුදෙනු බැංකු ගිණුමේ සටහන් වෙලා නැත්නම් අපි ඒවා කොහොමද මේ බැංකු ප්‍රකාශය දැක්කයින් පස්සේ එහෙම නැත්නම් චෙක්පත් අගරුණයින් පස්සේ අපිට ලැබෙන තොරතුරුත් එක්ක අපි බැංකු ප්‍රකාශය එහෙම නැත්නම් බැංකු ගිණුම කොහොමද අපි නැවත ඒක ගලපන්නේ වෙනස් කරන්නේ කියලා. හොඳයි. ඒක තමයි අපෙන් අහන්නේ බැංකු ශේෂය සංශෝධනය කිරීම. ඇයි සංශෝධනය කරන්නේ බැංකුවේ තියෙන? අපි දන්නවා අපි නොදන්නා විදිහට බැංකුවේ මොන හරි අපේ ගිණුමේ මොන හරි ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා නම් අර මං කිව්වා වගේ ණය ගැතියෙක් අපිට නොදන්නා ඍජුව එයාගේ මුදල් ප්‍රේෂණය කරලා තියෙනවා නම් තැන්පත් කරලා තියෙනවා නම් ඒක අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය අපිට ආවයින් පස්සේ. එහෙමනම් සංශෝධනය කරන්න ඕන. ඇයි ඒ ලැබීම අපි තාම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කරලා නැති නිසා. බැංකු ගාස්තු අය කරලා තියෙනවා නම් ඒ ගාස්තුත් අපි මොකද කරන්න ඕන? අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමෙනුත් ඒ ගාස්තු ටික ඉවත් කරලා දාන්න ඕන, බැර කරලා දාන්න ඕන. එහෙමනම් ඒක තමයි සංශෝධනය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේ අපිට දීලා තියෙන මේ තොරතුරු ආශ්‍රයෙන් අපි බලමු බැංකු ගිණුම කොහොමද අපි සංශෝධනය කළ යුත්තේ කියලා. හොඳයි. අපි එහෙමනම් බැංකු ගිණුම සංශෝධනය කිරීම සඳහා අපි මේ ගනුදෙනු ටික නැවත වතාවක් බලමු. ජනවාරි 31 වෙනි දින නාලකගේ ව්‍යාපාරයේ වාසිදායක ශේෂය 50000යි. බැංකු ප්‍රකාශයේ ඊට වඩා වෙනස් ශේෂයක් තිබ්බලු. ඒක අපිට පෙන්නලා නැහැ. හරි? අපි තාම දන්නේ නැහැ. ඒක නිසා අපෙන් අහන්නේ බැංකු ප්‍රකාශයේ තිබ්බ ශේෂය හොයන්න කියලා. වෙනස් ශේෂය අපිට පෙන්වන්නේ නැති නිසා. එහෙමනම් අපි ඉස්සෙල්ලම බලමු මුලින්ම අපි සංශෝධිත බැංකු ශේෂය අපි මේ ආ කොටසට අපි උත්තර දෙමු. එහෙමනම් මොකද්ද? සංශෝධිත බැංකු ගිණුමට අවශ්‍ය ආකෘතිය මෙන්න මේ විදිහට අපි සකස් කරගමු. මේ තමයි බැංකු ගිණුම. ඒකේ දිනය, ලදුපත් අංකය, විස්තරය, වටිනාකම. දිනය, ගෙවීම් වවුචරේ, විස්තරය, වටිනාකම. මෙන්න බැංකු ගිණුමේ ආකෘතිය. අපි මේකට කියනවා ලදුපත් අංකය, විස්තරය, වවුචර් අංකය, විස්තරය හා වටිනාකම. හොඳයි. අපි එහෙමනම් බලමු මොනවද අපේ සිද්ධ වෙලා තියෙන ගනුදෙනු කියලා. එහෙමනම් බැංකු ගිණුමේ ශේෂය අපි දන්නවා ජනවාරි මාසේ 31 වන දින ශේෂය 50000යි. 1.31 ශේෂය 1.31 ශේෂය කීයද? රුපියල් 50000යි. හොඳයි. අපි දැන් බලමු
බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕන ගණදෙනු මොනවද කියලා හඳුනගන්න බලමු. පළවෙනි ගණදෙනුව. මේ වෙනසට හේතුව මෙන්න මේ විදිහට අනාවරණය වෙලා තියෙනවා. හරි? වටිනාකම ඒට වඩා වෙනස් ප්‍රකාශයේ සඳහන් වටිනාකම වෙනස් වී ඇත. right. එමනම් ණය ගැතියෙකු ඍජුවම ප්‍රේෂණය කරනවා රුපියල් 7500ක්. මම අර කිව්ව දේ. ණය ගැතියෙක් කෙලින්ම ගිහිල්ලා අපේ බැංකු account එක ඉල්ලගෙන බැංකුවට මුදල් තැන්පත් කරනවා. ව්‍යාපාරයේ තාම අපි මේ මුදල් තැන්පත් කරගෙන නැහැ. එමනම් අපි මොකද කරන්නේ? 7500ක් අපි දැන් මෙන්න මේ මොහොතේ තමයි අපි මේ 7500 ගණදෙනුව අපි බැංකු ගිණුමේ අපි දාගන්නේ. මොකද්ද අපි කියන්නේ මෙතන? ණය ගැතියෙක් ණය ගැති ප්‍රේෂණ. එහෙමනම් අපි ණය ගැතියාගේ ගිණුම තමයි මෙතන ණය ගැතියාගේ ගිණුම තමයි අපි බැර කරන්නේ. අපිට ඕනනම් ණය ගැතියා මෙන්න මේ විදිහට පෙන්වන්නත් පුළුවන්. ණය ගැතියා දිත්ත සටහනක් අපි තියන්න එපයි. පෙර වැඩක් විදිහට අපිට ඕනනම් මේක මේ විදිහට පෙන්වන්න පුළුවන්. ණය ගැති ගිණුම මෙන්න දිත්ත සටහන. ණය ගැතියා කීයක්ද? අපි ශේෂය අපි මේ විදිහට තියෙන්න පුළුවන්. අපි දැන් කරන්නේ බැංකු කියලා දිත්ත සටහන දානවා. කීයක්ද? 7500ක්. ණය ගැතියාගේ ණය ගැතිභාවය අඩු කරා 7500කින් එම මුදල හර කරා බැංකු ගිණුමට. මෙන්න බැංකු ගිණුම දැන් සංශෝධනය වෙනවා නිවැරදි විදිහට. මොකද බැංකුවේ තියෙන ශේෂය ව්‍යාපාරයේ තියෙන ශේෂයට වඩා 7500ක් වැඩි මුදල් තැන්පත් කරපු නිසා. හොඳයි. දැන් මොකද කරන්නේ? ඊළඟ ගණදෙනුව. ඊළඟ ගණදෙනුවට අපි යමු. මොකද්ද? තැන්පත් කළ නමුත් නිෂ්කාසනයේ නොවූ චෙක්පත්. මේ තැන්පත් කළ නමුත් නිෂ්කාසනයේ නොවූ චෙක්පත් කියලා කියන්නේ මොනවද? අපිට ණය ගැතිව මුදල් චෙක්පතකින් අපිට බාර දෙනවා. චෙක්පතක් මුදලින් දෙන්නේ නැතුව චෙක්පතක් බාර දෙනවා. ඒ මුදල් ටික අපේ බැංකු ගිණුමට අපි දාගන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? මේ චෙක්පත ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන්න ඕන පහුවෙනිදා ගිහිල්ලා. එදාම එහෙම නැත්නම් පස්වෙනිදා ගිහිල්ලා මේක තැන්පත් කිරීමේ කුවිතාංශයක් පුරවලා බැංකුවට බාර දෙන්න ඕන. බොක්ස් එකක් ඇතුළට දාන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අර නිෂ්කාසන ක්‍රියාවලිය සඳහා යොමු කරනවා. ඊට පස්සේ ඒ චෙක්පත නිකුත් කරපු ඒ ගිණුම් හිමියාගේ ගිණුමේ සල්ලි තිබ්බොත් විතරක් අපේ ගිණුමට ඒ සල්ලි ටික ඔහුගේ ගිණුමෙන් අපිට මාරු වෙනවා. එහෙම නොවුනොත් අගරු වෙනවා. හරි? එහෙමනම් තාම මේ චෙක්පත බැංකුවේ තැන්පත් කරාට නිෂ්කාසනය වෙලා නැහැ. එහෙමනම් එතන කිසිම වරදක් නැහැනේ. ඇයි ඒ? චෙක්පතක් අපිට ලැබුණු නිසා අපි බැංකු ගිණුම අපි වැඩි කරනවා. බැංකු ගිණුම හර කරනවා. හරි? නිෂ්කාසනය නොවුණු නිසා බැංකුවේ තියෙන බැංකු ගිණුමේ ශේෂය අපේ ශේෂයට වඩා අඩු ශේෂයක් තමයි තියෙන්නේ. නමුත් මේක අපේ බැංකු ගිණුම නිවැරදි කරන්න ඕන දෙයක් නෙමෙයි. මේ දෙකේ තියෙන මේ වෙනස අපි පෙන්වන්නේ බැංකු සැසඳුම් විස්තරයට ගිහිල්ලා. සංශෝධනයේදී අපි ඒක අඩංගු කරගන්නේ බැංකු සැසඳුම හදන වෙලාවේදී අපි කියනවා අපේ ශේෂය වැඩි වුණාට බැංකුවේ ශේෂය අඩු වෙනවා තැන්පත් කර නමුත් නිෂ්කාසනය නොවූ චෙක්පත් තියෙනවා කියලා. ඒක අපි තව මොහොතකින් බලා ගන්න පුළුවන්. මේක අපි කොහොමද පෙන්වන්නේ කියලා මෙන්න මේ මොකද්ද? රුපියල් 8000. ඒක කිසිසේත්ම බැංකු ගිණුම සංසන්දනය කරන්න අවශ්‍ය ගනුදෙනුවක් නෙමෙයි. එමනම් අපි මේක දැනට මෙහෙම පොඩ්ඩක් දැනට තියාගමු. ඊට පස්සේ අපි බලමු මේ රුපියල් 1000ක බැංකු ගාස්තුවක් බැංකුව අය කරගෙන ඇත. මොකක්ද වෙලා තියෙන්නේ? තාම අපි මේක දැනන් හිටියේ නැහැ. මේ ගාස්තුව දැන් බැංකුවෙන් අයින් ඉවත් කරලා තියෙන්නේ. බැංකුවෙන් අපේ account එකෙන් අය කරගෙන නිසා අපේ ශේෂය බැංකුවේ එක අඩුයි. එතකොට මේක අපේ බැංකු ශේෂය අඩු වෙන්න හේතු වෙනවා. මේක වියදමක් නිසා. චෙක්පත් ගාස්තු කියලා කියන්නේ වියදමක්.
අපේ මුදල් පොතේ දැන් අපි අපේ මුදල් පොතෙනුත් මේ ගාස්තුව අපි ඉවත් කරලා වියදම් ගිණුමකට හර කරන්න ඕන. එමනම් සංශෝධනය කරන්න ඕන ගනුදෙනුවක් බැංකු ගිණුම. එහෙමනම් අපි බැංකු ගිණුම සංශෝධනය කරමු. මොකද්ද මේක? මොන ගාස්තුවක්ද මේක? බැංකු ගාස්තුවක්. බැංකු ගාස්තු කියලා අපි මේක බැංකුවෙන් අය කරමු. අපි දන්නවා මේක දිනේ කවද්ද? අපි තාම දිනේ දන්නේ නැහැ. ඒක නිසා බැංකු ගාස්තු කියලා අපි මොකද කරන්නේ? බැංකු ගාස්තු. කීයක්ද අපි ඉවත් කරන්නේ? රුපියල් 1000ක්. මේක බැර කරා නම් අපි මොකද කරන්නේ? අපි තව ගිණුමක් මේකට හර කරන්න ඕන. ඒ ගිණුමට අපි කියන්නේ බැංකු ගාස්තු ගිණුම කියලා. මෙන්න මේ වගේ අපිට ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ඒ ගිණුමට අපිට කියන්න පුළුවන් බැංකු ගාස්තු. බැංකු ගාස්තු ගිණුම. කීයක්ද? රුපියල් 1000ක් අපි හර කරනවා. දිත්ත සටහන බැංකු කියලා තමයි සම්පූර්ණ වෙන්නේ. එhmenan අපි වෙන්න මුදල් පොත සංශෝධනය කරා. ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුම අපි සංශෝධනය කරා. 1.31 බැංකු ගාස්තු කියලා අපි සංශෝධනය කරා. බැංකු ගිණුම. හොඳයි. එhmenan ඒ ගණනුවත් අපි දැන් සම්පූර්ණ කරා. අපි බලමු තවත් මොනවා හරි තියනවද කියලා. නිකුත් කළ නමුත් මෙතෙක් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් වල වටිනාකම රුපියල් 10000යි. නිකුත් කරනවා කියලා කියන්නේ අපි හිතමු ණය හිමියෙකුට ගෙවන්න චෙක්පතක් අපි නිකුත් කරනවා. ඒ චෙක්පත දෙන වෙලාවෙම අපි මොකද කරන්නේ? බැංකු ගිණුම බැර කරලා දානවා. බැංකු ගිණුමේ තියෙන ශේෂය අපි චෙක්පතේ ප්‍රමාණයෙන් අඩු කරනවා බැර කරලා. වාසිදායක ශේෂය අඩු කරලා දානවා 10000කින්. නමුත් මේ චෙක්පත ලබා ගන්න පුද්ගලයා තාම බැංකුවට මේක දාලා නැති නිසා බැංකුවේ වැඩි ශේෂයක් තමයි පෙන්වන්නේ. එහෙමනම් මේ ගණදෙනුව අපි බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕනද? කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කරලා තියෙන දේ හරි දෙයක්. අපි දන්නවා එයා ඒ බැංකුවට ඒ චෙක් එක දීපු ගමන් බැංකුවෙනුත් ඕක අයින් කරලා දානවා. මුදල් ටික යාට ගෙවන වෙලාවේදී අපේ බැංකුවේ තියෙන ශේෂය අඩු කරලා දානවා. කාලපමාවක් විතරයි තියෙන්නේ. ඒක නිසා අපිට බැංකු ගිණුමේ තියෙන ශේෂය සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අපි පෙන්නනවා ව්‍යාපාරයේ තියෙන ශේෂය අඩු වුණාට බැංකුවේ ශේෂය වැඩි වෙන්න හේතුව තමයි මේ නිකුත් කරපු නමුත් තාම ගෙවීම සඳහා ඉදිරිපත් නොකර චෙක්පතක් තිබීම කියලා අපි එක ගලපලා පෙන්වන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය. හොඳයි. එමනම් අපි මෙන්න මේ ගණදෙනුව මේකයි අපි තාම පෙන්වුවේ නැහැ. මේ දෙක අපි පෙන්වන්නේ බැංකු සැසඳුම් විස්තරයේදී. එහෙමනම් අපි දැන් මුදල් පොත කියන්නේ බැංකු ගිණුමට අදාළ අපි ගණන් ටික අපි දැන් සකස් කරගත්තා. සංශෝධිත මුදල් ශේෂය දැන් අපිට හදන්න පුළුවන්. එහෙමනම් අපි මෙන්න මේ ගිණුම දැන් අපි තුලනය කරමු. මොකද්ද? බැංකු ගිණුම මෙන්න මේ ආකාරයෙන් අපි තුලනය කරලා බලමු සංශෝධිත මුදල් ශේෂය කීයක්ද කියලා. හරි? තව මොනවත් ගණන් තියෙනවද? නැවත වතාවක් අපි පරීක්ෂා කරලා බලමු. නැහැ. කිසිම ගණදෙනුවක් අපිට පේන්නේ නැහැ. අපි ඔක්කොම අරගෙන තියෙන්නේ. එහෙමනම් 57500යි එකතුව 57500යි 57500යි මේ පැත්තෙන් 1000ක් අයින් වුණායින් පස්සේ 56500යි. ගිණුම තුලනය කිරීම. ශේෂය පහළට ගෙන ගියා. මෙන්න 1.31 නැවත වතාවක් අපි කියනවා ශේෂය ඉදිරියට ගෙන ආවා කියලා. කීයක්ද? 56500ක්. 56500ක්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මුලින් 50000ක් විදිහට තිබ්බට අර බැංකු ප්‍රකාශයේ අපි හඳුනා නොගත්ත ගණදෙනු ටික අපි බැංකු ගිණුමේ දැන් යාවත් කාලීන කරලා අපි
නිවැරදි ශේෂය දැන් නැවත වතාවක් අපි හොයාගෙන තියෙනවා. අපි දැන් හොයාගන්නවා 56500යි කියලා. දැන් ඔන්න මෙන්න මේ අප නොදැනීම බැංකුව ඇතුලේ වෙච්ච ගනුදෙනු ටිකත් එක්ක අපි ගිණුම සංශෝධනය කරලා තින් නිසා දැන් අපි දෙගොල්ලගේ ශේෂය සමාන වෙන්න ඕන. අපි දෙගොල්ල කියලා කියන්නේ කවුද? මේ ව්‍යාපාරයේ තියෙන මෙන්න මේ 56500 ශේෂයයි බැංකුවේ තියෙන ශේෂයයි සමාන වෙන්න ඕන. නමුත් සමාන නොවෙන්න හේතු දෙකක් තියෙනවා. ඒ හේතු දෙක අපි දැන් හඳුනාගත්ත එකක් තමයි තාම නිෂ්කාශනය වෙච්ච නැති චෙක් එකක් තියෙනවා රුපියල් 8000ක. ඒ වගේම ගනුදෙනුකරුවෙක් බැංකුවට ඉදිරිපත් නොකර චෙක් පතකුත් තියෙනවා රුපියල් 10000ක. එහෙමනම් මේ දෙක අපේ ගිණුමයි මේ බැංකුවේ ගිණුමයි වෙනස් වෙන්නේ මෙන්න මේ ගනුදෙනු දෙක නිසා කියලා අපි දැන් විද්‍යානුකූලව පෙන්වන්න ඕන. ඔප්පු කරලා පෙන්වන්න ඕන. අන්න ඒ දේ තමයි දැන් අපි කරන්න යන්නේ. ඒක අපි කොහොමද කරන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශයක් මාර්ගයෙන්. හොඳයි. දැන් අපි මේ ගානේ ඊළඟ කොටස වන බැංකු සැසඳුම් විස්තරය හදන්න උත්සාහ කරමු. එමනම් ඒකට අවශ්‍ය ආකෘතිය අපි මෙන්න මේ විදිහට අපි සකස් කරමු. මේකට අපි කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. අපි දැන් කරන්න යන්නේ දුවේ පුතේ බැංකු ගිණුමේ තියෙන ශේෂය අපි දැක්කා කීයක්ද? අපි දැක්කේ 56500ක්. අපි එතනින් තමයි පටන් ගන්නේ. අපි ඒකට කියනවා සංශෝධිත බැංකු ශේෂය. පනස් 6500යි. නමුත් බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂය මීට වඩා වෙනස් ශේෂයක්. හැබැයි මේ ගානේ නම් අපිට බැංකු ප්‍රකාශයේ ශේෂය කීයක්ද කියලා දීලා නැහැ. නමුත් මේ ගානේ මුලම කියලා තිබ්බනේ එහෙම ඒ ශේෂය වෙනස් වෙනවා කියලා. මේ තියෙන්නේ බැංකු ගිණුමේ ශේෂය 50000ක. එහෙත් එදිනට බැංකු ප්‍රකාශයේ සඳහන් වටිනාකම ඒට වඩා වෙනස් වී ඇත. වෙනසට හේතු වශයෙන් පහත කරුණු අනාවරණය වුණාලු. එහෙමනම් අපෙන් අහන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදලා ඒ වෙනස් වූ ශේෂය පෙන්වන්න කියලා. අපි දැන් ඒක පෙන්නමු. මේ ශේෂයන් දෙක වෙනස් වෙන්න දැන් එක හේතුවක් තමයි මොකද්ද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් තිබීම. අපි දැක්ක කීයද ගාන? රුපියල් 8000ක් නේද? මේ තියෙන්නේ? නෑ. නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 10000යි. දැන් හිතන්න බලන්න මේක තමයි බැංකු ගිණුමේ ශේෂය ව්‍යාපාරයේ ඇතුලේ. මේ ශේෂය ඇවිල්ලා තියෙන්නේ රුපියල් 10000ක චෙක් එකක් අපි නිකුත් කරපු නිසා ඒ 10000 මේකෙන් අඩු කරලා. නමුත් බැංකුවේ ශේෂය දැන් මොකද වෙලා තියෙන්නේ? තාම මේ 10000 චෙක් එක ගත්ත පුද්ගලයා බැංකුවට ගිහලා ඒ සල්ලි ටික අරන් නැහැ. එහෙමනම් ඇත්තටම බැංකුවේ තියෙන ශේෂය ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා කියන්න බලන්න. දැන් අපි කරන්නේ චෙක් පතක් අස්සම් කරලා දීපු නිසා 10000ක් එකපාරම අඩු කරලා දැම්මා 56500ක් කියලා. බැංකුවේ තියෙන ඇත්ත ශේෂය මොකද වෙලා තියෙන්නේ? 66500යි. ඇයි තාම චෙක් පත ගත්ත පුද්ගලයා බැංකුවෙන් සල්ලි අරන් නැති නිසා බැංකුවේ අපේ වැඩි සල්ලි ටිකක් පෙන්නනවා. නමුත් ව්‍යාපාරයේ අපි එවෙලෙම මේක අඩු කරලා පෙන්නනවා. එහෙමනම් බැංකුවේ ශේෂය අපේ ව්‍යාපාරයේ තියෙන ශේෂයට වඩා වැඩි ශේෂයක්. එහෙමනම් අපි මොකද කරන්නේ? එකතු කරනවා. අපි මෙතනට දාන්නේ එකතු කළා කියලා. මොකද එකතු කළා කියලා දාන්නේ?
එකතු කළා මොනවද? නිකුත් කළ නමුත් නිකුත් කළද ඉදිරිපත් නොවූ චෙක්. ඉදිරිපත් නොකළ චෙක්. කීයද වටිනාකම? රුපියල් 10,000යි. ඔන්න ඔය ආකාරයෙන්ම අපි දන්නවා තැන්පත් කර නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් රුපියල් 8,000ක් තියෙනවා කියලා. එහෙමනම් ඒක මොකද කරන්නේ? ඇයි අඩු කරන්නේ? දැන් මේ 56,500 ගැන හිතන්න. මේ 56,500 ඇතුලේ තියෙනවා අර රුපියල් 8,000ක චෙක්පතක්නේ අපිට තැන්පත් කරා කියලා කියන්නේ. කීයක්ද මේ තියෙන්නේ මේ? මෙන්න මේක තමයි කතාව. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. අපේ ණය ගැතියෙක් අපිට ගෙනල්ලා චෙක් එකක් ගෙනත් දෙනවා. මෙන්න මගේ ණය වෙනුවෙන් කපා ගන්න මෙන්න චෙක්පතක් කියලා. මේක බැංකුවට දාලා මේ සල්ලි ටික ගන්න කියලා. හරි? එහෙම ආවයින් පස්සේ අපි මොකද කරන්නේ? අපි බැංකු ගිණුම හර කරගන්නවා. ඇයි ඒ බැංකුවට මුදල් ලැබෙනවා කියලා කියන්නේ හර කරනවා කියන එක. එහෙම නේද? එහෙමනම් මේ 56,500 ඇතුලේ ඔය 8,000 තියෙනවා. 8,000 තියෙනවා. 8,000 තිබ්බට බැංකුවේ මොකද වෙලා තින්නේ? බැංකු ගිණුමට ඔය 8,000 එකතු වෙලාද? තාම නෑ. ඇයි මේක නිෂ්කාශනය වෙලා අර චෙක්පත දුන්න පුද්ගලයාගේ account එකෙන් ඒ සල්ලි ටික අඩු වෙලා 8,000 අපේ එකට එකතු වෙලා නෑ. එහෙමනම් ඔය 8,000 ගැන හිතුවොත් එහෙම බැංකුවේ තියෙන්නේ ඊට වඩා අඩු ශේෂයක් කිව්වොත් ඕගොල්ලෝ පිළිගනි. ඒක නිසා තමයි මම අඩු කරන්නේ. මොනවද? නිෂ්කාශනය නොවූ චෙක්පත්. තැන්පත් කළද නිෂ්කාශනය නොවූ චෙක්. නොවූ චෙක් කියලා ඒ සියල්ලගේම එකතුව දාන්න පුළුවන්. චෙක් ගොඩක් තිබ්බොත් මෙහෙම ඒ එකතුව දාන්න පුළුවන් 8,000ක්. අපිට වෙනත් කිසිම මේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකුවේ ඇති ශේෂයයි වෙනස් වෙන්න හේතු වෙන වෙනත් කිසිම තොරතුරක් නැති නිසා අපිට මෙතනින් මේක නිමා කරන්න පුළුවන්. එහෙමනම් අපි 10,000ක් මේකට එකතු කරලා දානවා. එහෙමනම් 66,500යි. ඒකෙන් අපි අඩු කරනවා කීයක්ද? 8,000ක්. 8,000ක් අඩු කරායින් පස්සේ අපිට ලැබෙන්නේ පිළිතුර කීයක්ද? 0.5යි 5යි 10න් 8ක් 8යි. එමනම් 58,500යි. මොකද්ද මේ 58,500 කියලා කියන්නේ? එහෙමනම් මේක තමයි බැංකු ප්‍රකාශය අනුව ශේෂය. හොඳයි දුවලා පුතාලා, අපි මේ 6 වෙනි දෙවන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි කොටස තමයි අපි මේ සාකච්ඡා කරේ. 2019 අධ්‍යාපන දෙපාර්තමේන්තුව වශයෙන් පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයට ලබා දුන්න ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡාවත් සමග අපි මේ පරිච්ඡේදය නිමා කරනවා. මේකේ 7 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා අපි ඊළඟ පරිච්ඡේදයෙන් නැවත වතාවක් හමු වෙමු.